හොඳයි. ඔබ නැවතත් බදාදා පියමල සමගින් එකතු වෙන්නේ. අපි පෞල් ජීවිතයක් ගත්තම අපි ඔබට මතක ඇති අපි පසුගිය සති දෙක පුරාවටම කතා බහ කරා. මේ පෞල් සංස්ථාව ඇතුලේ ප්‍රධාන භූමිකාවක් විදිහට ගෙනියන එකම චරිතය තමයි ගෘහණිය නැත්නම් මව බිරිඳ කියන චරිතය. ඒ තුලින් මේ කොහොමද සහයෝගීය පිරිමි පාර්ශවයෙන් නැත්නම් ස්වාමි පුරුෂයාගෙන් ලබා දෙන්නට අවශ්‍ය වෙන්නේ සහ බිරිඳ කොහොමද මේ හැම කාරණයක් මැත්තේම ශක්තිමත්ව තමන්ගේ ජීවිතයත් සාර්ථක කරගනිමින් දරුවන්ටත් ඒ අධ්‍යාපන කටයුතු හැම දෙයකටම උදව්පකාර කරමින් ජීවිතය යහපත් විදිහට ගෙන යන්නට කොහොමද සාර්ථක වෙන්නට කොහොමද ඒ ශක්තිමත්ව වේ දරා ගැනීම මේ ඉවසීම කොහොමද ඇති කරගන්න ඕනේ කියන කාරණේ. අපි කතා කරා විශේෂයෙන්ම මේ බිරිඳව කොහොමද අපි හඳුනාගන්නේ කියන කාරණේ. තව ගොඩාක් දේවල් තියෙනවා කතා බහ කරන්නට. මොකද ඒ කරුණු මෙතකයි කියලා නිම කරන්නට බැරි විදිහට ගොඩාක් දේවල් තියෙනවා ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි අද දවසේදීත් සූදානම් වෙනවා මින් එහාටත් කොහොමද අපි බිරිඳව හඳුනාගන්නේ සහ බිරිඳ කියන චරිතය මේ කාන්තාවක් තුළින් එන්නේ කොහොමද අයට ගරුත්වයක් ලබා දෙමින් අයට සහයෝගයක් ලබා දෙමින් විශේෂයෙන්ම ස්වාමි පුරුෂයා විසින් හෝ නැත්නම් බිරිඳ විසින් හෝ කොහොමද මේ පෞල් ජීවිතය ඉදිරියට ගෙන යන්නේ ශක්තිමත්ව ගෙන යන්නේ කියන කාරණේ ගැන මතක් කරන්න සූදානම් අදත් දැනුවත් වෙමු විශේෂාංකයෙන්. හොඳයි. ඉතින් සුපුරුදු ලෙසම බදාදා දවසට මේ ගැන ඔබව දැනුවත් කරන්න අද දවසේදීත් අපත් සමග එකතු වෙනවා මානව සම්පත් කළමනාකරණ උපදේශකතුමන් අමින්ත සුගද්ද සිල්වා මහත්මයා. අයිබෝන් සුබ දැසන. එසේම වේවා. අපි ගිය සතියේත් කතා කරා ඊට කලින් සතියේදීත් කතා කරා කොහොමද මේ කාන්තාව කියන සුන්දර චරිතයත් එක්ක යන ගමන් මගකදී පෞල් ජීවිතයේ ඇතුළේදී පෞල් සංස්ථාව ඇතුළේදී කොහොමද මේ දරුවන් වෙන්න පුළුවන් ස්වාමියා වෙන්න පුළුවන් මේ හැමදේම සමබර කරගෙන Tamanගේ වැඩ කටයුතුත් කරගෙන සමහර අවස්ථාවල අපි අර ගිය සතියේ හොඳට මතු කරා මේ කාර්යබහුලත්වයක් තියෙන කාන්තාවක් වෙන්න පුළුවන්. නමුත් ඇයටත් තියෙනවා Tamanගේ රාජකාරී මට්ටමින් සිදු කරන්න මේ හැම කාරණයක් එක්කම අපි කතා බහ කරා. හොඳ ප්‍රතිචාරات ලැබුණා. කොහොමද ඔබතුමාට ලැබුණ ප්‍රතිචාරයන්? ඒක තමයි දැන් අපි ප්‍රතිචාරත් එක්ක කතා කරන්න පුළුවන් වෙයිද? ඕකේ. දැන් එතකොට මට ගොඩ දෙනෙක් කෝල් කරා. ඊට අමතරව මම මගේ යාළුවෙක්ට සමාධි මෙසේජ් එක යවුවා. යවුවම මට එයා බහරෙන් වල ඉන්නේ. මට කිව්වා මේ මං යවලා තිබුණේ දැන් මෙසේජ් එක දැන් ඔයගොල්ලෝගේ සියත ටීවී එකේ තිබිච්ච එකනේ මම යවුවේ. ඉතින් එයා මට කියලාවලා තියෙනවා මේ කියලා තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ විතරයි බිරිඳව හඳුනගෙන තින්නේ. මම මගේ ජීවිතය දැක්ක දෙවෙනි කෙනා තමයි ඔයා. කන්ග්‍රැචුලේෂන්ස් කියලා. ඔතනින් අපි ආරම්භ කරොත් හොඳයි කියලා මට හිතෙනවා. අපි ආරම්භය ලබා ගන්නවා. දැන් එහෙම ගැටලු තියෙන අය ගොඩාක් ඉන්නවනේ අපිත් එක්කත් එකතු වෙලා සජීවීව. ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා සජීවීව ඔබටත් ඒ ගැටලු තියෙනවා නම් ඒ උපදෙස් මෙතුමා හරහා ලබා ගන්නට පුළුවන් ඔබේ ජීවිතත් සාර්ථක කරගන්නට. මැදිරියේ දුරකථන අංකය 0115 299යි 299 0115 299යි 299 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් පෞල් සංස්ථාව තුළ ඔබට තියෙන ගැටලු වලට නිවැරදි වේ උපදෙස් ලබාගෙන ඔබේ ජීවිත සාර්ථක කරගන්න මෙතුමා සමගින් සජීවීවත් එකතු වෙන්න පුළුවන්. දැන් අවස්ථාව ලබා දෙන්න. එතකොට ඒක තමයි සමාධි. දැන් ඊළඟට කතා කරපු ගොඩ දෙනෙක් කීපු කාරණයක් තිබුණා. දැන් මතනේ දත් අපිට කතා කරා නොන කෙනෙක් දැන් එයාට ප්‍රෙෂර් එක ආවම එයා මොකද කරේ එළියට ගිහිල්ලා ඒක රිලීස් කරා කියලා. අන්න එතන තමයි වැදගත්ම කාරණේ. නැත්තම් හස්බන්ඩ් නැති වෙනාට තනියෙන් කියවනවා කිව්වා. ඔව් ඒක තමයි. මොකද දැන් අර කුටුම්බය තුලනේ අපිට මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඉතින් කරන්න ඕන පළවෙනිම කාරණේ තමයි හැකි Tamanට ලැබෙන හැකි පළවෙනිම අවස්ථාවේදී ගෙදරින් එළියට ගිහිල්ලා බාහිර ලෝකයට අවතීර්ණ වුණ ගමන් අර තියෙන මේ අපිට එළියේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ප්‍රමාණය වෙනස් වෙනවා. අනිවාර්යයෙන් මේක කරලා බලන්න. මොකද මම පසුගිය දවසක ලිපියක් කියවනකොට ඒක කියලා තිබුණේ ඔබට ආතතියක් ආවොත් ප්‍රෙෂර් එකක් ආපු ගමන් ඔබ ඉන්න සීමාව තුල නම් ඉන්නේ. එතකොට ඔබ ප්‍රතික්‍රියා දක්වන්න තියෙන සීමාවත් ඒක තමයි. නමුත් පොඩක් එළියට ගියොත් චූට්ටක් එළියට ගිය ගමන් ඔබට ලොකු වපසරියක් තියෙනවා. ඔබට හිතේ හැටියට ඒක රිලීස් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි දැන් මේ ගෘහ ජීවිතය ගැන කතා කරනකොට සමාජයේ තව කෙනෙක් මට කතා කරලා කිව්ව දෙයක් තමයි මේ කාන්තාව යශෝදරාගේ චරිතය සහ ස්වාමි පුරුෂයා සිද්ධාර්ථ කියන චරිතෙදී. ඉතින් දැන් මේක හරිම මේ බොහොම විවෘතව ඒක හරි අමාරුයි අපිට විග්‍රහ කරන්න. නමුත් අපි මේක තියෙන තත්වෙන් අරගෙන ගත්තම සමාධි ඔයාට ඕන වෙන ඔයා යශෝදරා විදිහට සිද්ධාර්ථ කෙනෙක්. මට ඕන වෙනවා මම සිද්ධාර්ථ විදියට යශෝදරා කෙනෙක්. නමුත් දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම සිද්ධාර්ථ නොවි යශෝදරාව මම ප්‍රාර්ථනා කරනවා. අද සමාජයේ ඕක තමයි ගැටලුව. ඔයත් යශෝදරා නොවි සිද්ධාර්ථ කෙනෙක් ප්‍රාර්ථනා කරනකොට මේ අතර නොගැලපීම් වෙනවා. ඒක තමයි පළවෙනිම කතාව. දෙවෙනි කතාව තමයි
මං අහන ඔයාගෙන් ප්‍රශ්නයක් දෙදා සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 දී ගෘහිගය කාලේ කිරලා යනකොට යශෝදරාටයි කිව්වේ නැත්තේ. යන්න දෙන්නේ නැහැ කියන හැඟීමෙන්ද දරුවෙක් ඉන්නවා නේද? එහෙම ගොඩාක් දේවල් තියෙනවනේ සිතුවිලි. එතන තමයි වැදගත්ම කාරණේ වෙන්නේ. ඔතන තමයි අර සාම්ප්‍රදායික ගැහණිය කියන තත්ත්වෙ ඉන්නේ. දැන් උනත් ගොඩක් වෙලාවට gedara යම්කිසි දෙයක් කරනකොට අර පැනික් බටන් එක තමයි කාන්තාව ඔබන්නේ. ඉස්සලම රතු පාට ඔබන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ සමාවෙන්න සිද්ධාර්ථ කුමාරයා හිතන්නේ නැති යශෝදරාත් කාන්තාවක් නිසා පැනික් බටන් එක ඔබයි කියලා. දැනුත් වෙලා තියෙන එක අපි gedara මොන හරි දෙයක් කරන්න හදනකොට අනිවාර්යෙන්ම ඒහා සමානව යන්න උත්සාහ කරොත් gedara තියෙන ප්‍රශ්න අඩු කරගන්න. දැන් වෙන්නේ එහෙම නෙමෙයිනේ. ඔය අටුවා ටීකා ටිප්පණි අහන්න තියෙන ඔක්කොම ප්‍රශ්න අහපු ගමන් අර gederin එළියට යන මිනිස්සයාගේ මානසික මට්ටම බිඳුවට වැටෙන්නේ 50% විතර අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනදී අපි අවබෝධ කරගන්න ඕන විවාහයේ පළවෙනිම වියන්නේ පළවෙනිම එක තමයි විශ්වාසය කියන එක. බේස් එක. ඒතර මේ විශ්වාසය හරියට ආවොත් ඔය කියන ඉතුරු කාරණා තුන වෙනවා. දැන් විශ්වාසය නැති ප්‍රශ්නේ ඉන්නේ. දැන් ගොඩක් මට කතා කරන දරුවෝ මට කියන කතාව තමයි මං කොහොමද විශ්වාස කරන්නේ? මොකද මගේ තාත්තා මේ වගේ. කාන්තාව ගෑනු ළමයි කෝල් කරලා කියනවා. පිරිමි ළමයිත් කියනවා මං කොහොමද මම බඳින කෙනා විශ්වාස මගේ අම්මා මේ වගේ. ඒ නිසා මම බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ අම්මා තාත්තා විදියට දෙන චරිතය හරිම සමාධි පරමාදර්ශී චරිතයක් විය යුතුයි. ළමයි බලාගෙන ඉන්නේ. ළමයි දැන් මගේ ගෙදර ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ නිසා මම මේ කියන කරන කාරණා ඔක්කොම පිළිබඳව සම්පූර්ණ වගකීම මම ධර්මයෙන් කතා කරන්නේ. මොකද මට බොරු කියන්න බෑ. කියන්නේ දෙමව්පියන් කරන දේවල් දරුවන් ඉදිරියේ ඒ නිදසුන් සහිතව පෙන්වනකොට දරුවනොත් ඒ මාර්ගය යන්න පුළුවන්. දරුවන් අනිවාර්යයෙන් මේ මාර්ගයේ යනවා. ඒකේ දරුව ගේන ප්‍රතිඵලය වැඩි. මොකද හේතුව ඇයි මං අහන්න ඔයාගෙන් ප්‍රශ්නේ. දැන් ඔයා හිටපු සමාජයේ මම හිටපු සමාජයේ දැන් මගේ දරුවන්ගේ සමාජය අතර එනකොට මං කියනවා අපේ දරුවෝ ප්‍රතික්‍රියා කරලා සමාජයට දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඇයි එහෙම වෙන්නේ? හේතුව තාක්ෂණය අතින් දියුනේ ලෝකයේදී හරියටම ඒගොල්ලෝ ලෝකේ අපිට වඩා දකින්න. අපි දැක්කේ අතේ තියෙන දේවල් ටික විතරයි. අපිට පතක් බලලා තමයි අපි ඉගෙන ගන්න. දැන් එහෙම නෙමෙයි දරුවෝ හැමදේම. දැන් මට මතකයි පොඩි කාලේ අපි කියනවා අම්මගේ මේ බඩ පළල තමයි දරුවෝ ගත්තේ කියලා. ඉතින් මේ ළඟදී දවසක දැන් පුතා O level කරනවා එක්කෙනෙක් 11 එක්කෙනෙක් 10 ළඟදී දවසක අම්මට කියන අපි දන්නවා කොහෙන්ද එන්නේ කියලා. දැන් එතකොට දරුවෝ දැනගෙන අපි හිතන දරුවෝ දන්නේ නැහැ කියලා. ඇත්තටම අපි දන්නේත් නැහැ ඉස්සර නේද? අපිට අම්මා කොහොමද දැන් අර බඩේ ඉරකුත් තියෙනවා අපි හිතන්නේ එතනින් තමයි පැල්ලා. නමුත් ඒ නිසා අපි හරිම වගකීමක් අපිට තියෙනවා. මොකද මේ තාක්ෂණයේ 5G දැන් 6G එනවා කියලා කියනවා. ඒ නිසා මේ පරමාදර්ශී චරිතය මේ සිද්ධාර්ථ අනිවාර්යයෙන්ම. එතකොට මේ සිද්ධාර්ථ යශෝදරා කියන චරිතය මේ පරමාදර්ශී විදියට අපි ආගමානුකූලව අපි දර්ශනයක් විදියට ගන්නවා. දැන් යශෝදරා කම්ප්ලේන් කරේ නෑ. එයා තේරුම් ගත්ත මේ ලෝකේ යාට යම්කිසි කැපකිරීමක් කරන්නට වෙනවා කියන එක. අන්න එතන තමයි සමාධිය අපි ඉගෙන ගන්න ඕන කාරණය. යශෝදරා චරිතේ අපි සාදු චරිතයක් විදියට අපි හිතන්නේ. මොකද හේතුව ඔබ තේරුම් ගත්ත එක තැනකදී මම මේ කැපකිරීම කළ යුතුයි කියන එක. ඉතින් ඒ නිසා අම්මා තමයි මෙතන කැපකිරීම කරන්නේ. ඇත්තටම දරුවෝ ටික වෙනුවෙන් ලොකු කාර්යයක්. අපි ඒ අම්මාගේ කැපවීම ගැන අපි තවදුරටත් කතා කරමු. කාන්තාවක් විදිහට ගෘහණියක් බිරිඳක් විදිහට කොහොමද කියන කන්නේ. දුරකථන හැමතුමක් තියෙනවා. අපිට ප්‍රියංගනී මහත්මිය එකතු වෙලා ඉන්නවා. අයිබෝන්. හරි. ගැටලුව ඉදිරිපත් කරන්න මෙතුමන්ට. මම මේ කතා කරන්නේ මගේ මහත්තයා පොඩිසේ. එයාගේ මම අවුරුදු 33ක් වෙනවා බෙදලා. ඉතින් එයා කවදාවත් මට ගරුත් දෙන්නේ නැහැ. යාගෙන සම්බන්ධයක් මම හිතනවා මම මේ කිව්වා. යාගේ දෙන්නේ නැහැ. මම මේ මගේ රෝගිතා දෙවියන් තත්ත්වයේ දුරිතගෙන කරා මම සාමකත් දෙන්න එක විදිහට වෙනම ජීවත් වෙන්නේ. අපි සම්මුතරන්නේ නැහැ. මගේ පුතත් දැන්ලා යා ලක්ෂණ ජීවිතයක් දෙලා බුවත් අත්‍රේ තාක්ෂණ වල ඉන්නේ මම ළමයි දෙන්නේ මොනිනේ මම ළමයි දෙන්න පිටින් නිකන් මම අවශ්‍යයි මම එහෙම දෙයක් ඒවට යනවා මම යා දෙන්න හොයන්නේ මම හිතාලි වහදන් දෙන්න මම නිකන් යා දුන්න පුලි මේ මොකක්ද මම මේ පොඩි මොනියෝ මම ළමයි දිනා සුන්දර මගේ මම දාන්න කිව්වා අද මහත්තයා අහගාගෙන දෙන්නයි මම පොඩි වලක් කරනවා ඉතින් යා පොඩි කිව්වා අහගාගෙන මම නාටක දිනන කෙනා මම කතා කරේ ඇත්තටම අපිට මේ වගේ පරමාදර්ශී තමයි. ඇත්තටම එතනම යශෝදරාවක් ඉන්නවා නේද? ඇත්තටම
දැන් ලොකු පීඩනයක් අවුරුදු 33ක් මේ පීඩනයේ දරාගෙන මම විවේචනය කරන්නේ නැහැ කර රස්සාව. නමුත් සමහර මම දන්නවා සමහර ඒ කියන්නේ හමුදා විතරක් නෙමෙයි සමහර ආයතන ප්‍රධානීන් ළඟ තියෙනවා අර මානේ ඊගෝ එක කියන එක. ඒගොල්ලෝ හිතනවා මේ මම කියන එක කරන්න ඕනේ කියලා. ඉතින් අපි හිත හදා ගන්න වෙනවා. ආගම ධර්මයට ඔබතුමිය තව දුරටත් නැඹුරු වෙන්න දරුවෝ දෙන්නෙක් නේද? සුන්දර දරුවෝ දෙන්නෙක් බිහි කරලා තිනවා. ඒතකොට ඔබතුමිය දිහා දැකලා තමයි ඒ දරුවෝ දෙන්න මේ පරමාදර්ශී චරිතය අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා කොයි වෙලාවෙත් ඒ දරුවෝ දෙන්නට පුළුවන් නම් රතරන් අම්මේ කියලා දෙන්න මේ තාත්තගෙන් අවිච්ච ප්‍රෙෂර් එක කොහොමද ඔයා හැන්ඩල් කරේ කියන එක. ඒක මේ දරුවන්ට ඔබතුමිය කියලා දෙන්න. ඒගොල්ලෝ දැකලා ඇති. බට් ඒ වුණාට ඔබ හදවතින් මේ පණිවිඩය ඒගොල්ලොන්ට දෙන්න. මම හිතන්නේ ඒගොල්ලොත් සාර්ථක ජීවිතයක් ගත කර. ඇත්තටම මම තව පාරක් ඔබතුමියට වඳින්න ඕනේ. ඇත්තටම අපිට ඕනේ මේ වගේ චරිත. අර අපි කියපු කැපකිරීම අනිවාර්යයෙන්ම. ඒක තමයි මම කිව්වේ. ඉතින් දැන් එතන බලන්න මම කිව්වා මුලින්ම පරමාදර්ශී නොවුනොත් දරුවෝ වෙනස් මාර්ගයකට එනමුත් අර එතන පෙන්නවා නේද එක්කෙනෙක්. හොඳයි මං හිතුවේ ඇත්තටම ගැටලුවක් ඉදිරිපත් කරන්න ආවා කියලා. හැබැයි මේ හැමෝටම ආදර්ශමත් විදිහට තමයි තුමිය කතා කරේ. හරි ඔබතුමාට අවශ්‍ය. ඒක තමයි සමාධිය. දැන් මෙතන අපි තීරුම් ගන්න ඕනේ දැන් එක පැත්තකින් ගැටලු මිනිස්සු කතා කරනවා වගේම තමන් ස්වයං විනය ස්වයං ශික්ෂණය හදාගෙන මේ ප්‍රශ්න වලට තමන් තුළම යශෝදරාව තමන් තුළ තියෙන යශෝදරා ඉදිරිපත් කරපු කාන්තාව අදින්න. දැන් ඊසුමානි කතා කරපු ඒ අම්මා ඊළඟට තව මට දොස්තර නෝන කෙනෙකුත් මට කතා කරා. ඉතින් දැන් මගේ නම්බර් එකක් දෙනවා. ඉතින් ඒ හැම කෙනාම කිව්වේ අපි කොහොමද හදාගත්තේ කියන එක. ඉතින් මං හිතන්නේ එතනට තමයි යායුතු කවුරු හරි කෙනෙක් යම්කිසි කැපකිරීමක් කරන්නට වෙනවා. මොකද දැන් මගෙත් අවුරුදු 23ක් පෞල් ජීවිතේ දැන් ඔයාගෙත් මං හිතන්නේ එහෙම ටිකක් අඩු කාලයක් වෙන්නේ නැති. නමුත් මෙතනදී කවුරු හරි අපි මොකද කරන්න වෙන්නේ? ක්‍රිකට් ගහනකොට වගේ නෙමෙයි ක්‍රිකට් ගහනකොට බෝලේ දානකොට අපි ගහන්න ඕනේ. දැන් පෞල් ජීවිතයේදී බෝලේ එනකොට අපි ගහන්න බෑ. අපි අනිවාර්යයෙන්ම අපිට සමහර බෝල තියෙනවා අපිට නිදැල්ල යවන්න. මම හිතන්නේ ගොඩක් දෙලාවට පෞල් ජීවිතයේදී මේඩ් නෝස් තමයි දාන්න වෙන්නේ බැට් කරන්න බෑ. බැට් එක දාපුව ගමන් දැවී යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් අරගන්න මම අර ඒකයි මුලින්ම අපි කිව්වේ යශෝදරා සහ සිද්ධාර්ථ කියන චරිත දැන් ගොඩක් ළමයි කතා කරනවා. ගොඩක් ළමයි කතා කරාම ඒගොල්ලෝ හරි බය වෙලා ඉන්නේ. මේක ඒ කියන්නේ ගොඩක් දේවල් ඒගොල්ලෝ දැකලා තියෙනවා සමාජයේ. දැන් ඉතින් ඒ නිසා සංසන්දනය කරන්න හදනවා. හරි ඊට පස්සේ ගොඩක් වෙලාවට ඊළඟට මේ මට අද උදෙත් කෙනෙක් කිව්වා මේ විවාහ වෙලා මාසෙන් එයාට ගැහණු කෙනාව එපා වුණා කියලා. ඉතින් හරි ගැටලුවක්. මං හිතුවා ඉතින් ඔයගොල්ලෝ ආශ්‍රය කරා අවුරුදු 2-3ක් විතර ආශ්‍රය කරලා තමයි බඳලා තියෙන්නේ. ඉතින් මං කියන්නේ අන්න ඒකයි අර කැපකිරීම කියන එක හරිම වැදගත්. අපි රෙස්පෙක්ට් කරන්න වෙනවා. අපි ගොඩක් වෙලාවට සමාධි මම ඔයාට ගරු කරන්නේ නැත්නම් ඔයා මට ගරු කරන්නේ නැහැ. ඒ ගෞරවය කියන එක give and take. ඔබ දෙන්න ඔබට ලැබෙයි. ඉතින් අපි ගොඩක් වෙලාවට එහෙම නෙමෙයි හිතන්නේ අපි අර මානෙන් ඉන්නවා සමහරට ස්වාමි පුරුෂයා විදියට වෙන්න පුළුවන්. සමහර වෙලාවට කාන්තාව විදියට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි චුට්ටක් අපි නැවෙන්න වෙනවා. ඒ නැවුනම තමයි අපිට හරි ලස්සන අර අපි කියනවනේ මේ පළ බර වුණාම නේද අතු බර වෙනවා. එතකොට තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් එක තමයි ඊළඟම කාරණේ තමයි මේ තියෙන තාක්ෂණ මෙවලම් එක්ක ඉස්සරහට යනකොට සමාධිය අපිට ඉස්සර පාවිච්චි කරපු දේවල් දැන් ඊයේ මගේ මේ ලොකු පුතා පාඩම් කරේ නැහැ කියලා ඇත්තටම ගහන්න ඕන අවස්ථාවක් තිබුණා. මං ගැහුවේ නැහැ. මං ඉවසුවා. මොකද දැන් අවුරුදු 16 17 වෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගෙන ඉන්න වෙනවා කොතනදීද අපි ප්‍රතික්‍රියා දක්වන්නේ. දැන් මිල්ටන් මල්වාරච්චි මහත්තයාගේ සින්දුව කිව්වනේ නේද? මොකද්ද සින්දුවේ කියන්නේ? ගැහුවේ නුඹටයි රිදුනේ මටම. ඉතින් මං මගේ අතින් මම දරුවන්ට ගහලා තිනවා. ඉතින් හැමදාම සමාධි මං බලනවා මට තමයි රිදිලා තියෙන්නේ. ඒ කතාව. ඉතින් ඒ නිසා මම මගේ තාත්තා ගැන මම හිතනවා. මං ගැන හිතනවා. ඊට පස්සේ මගෙන් එන මගේ දරුවෝ තාත්තල විදියට කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් අර ස්වයං විනය, ස්වයං වාරණය, ස්වයං ශික්ෂණය කියන දේවල් ටික හදාගෙන යන්න අපිට මං හිතන්නේ කිසිම ගැටලුවක් වෙයි. නමුත් වැඩේ වෙලා තියෙන ප්‍රශ්නයක් ආපු ගමන් අපි එකපාරටම සමාධි වාහනේ යනකොටම අපි එකපාරට රතු පාට දලුන මාත ඇඳගෙන ඉන්නේ. හැබැයි අද නම් රතු පාට. ඉතින් මේ එහෙම වුණොත් අපිට මේ ගමන යන්නට බෑ.
ඒ ගමන ඒ කියන්නේ යන්න දෙපාර්ශවෙන් එක පාර්ශවයක් හෝ ඒ කැපකිරීම කරන්නට ඕනේ. ඒක දරා ගැනීම විඳ දරා ගැනීම තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ තමයි අපි මතක කරන්නේ. දැන් මෙහිම පෞද්ගලිකව ඔබට සමහර අවස්ථාවල හිතෙන්න පුළුවන් අපි මෙහෙම කිව්වට කරන්න බෑ කියන තැනකට එන්න පුළුවන්. එතකොට දැන් අර අපිට දුරකථන ඇමතුමින් කතා කරපු ඔබතුමිය ප්‍රියංගනී මහත්මිය දැන් වසර ගණනාවක් තිස්සේ මේ දේවල් පිළිබඳව ඉවසීමෙන් සහ ශක්තිමත්ව තමන්ගේ පවුල නඩත්තු කරගෙන ඉන්නවා. සමහර පුද්ගලයෝ අපි දකිනවා සමාජයේ මෙහෙම දැන් එක්ක දෙපාර්ශවෙන් එක් පාර්ශවකින් හෝ යම් ගැටලුවක් එන්න පුළුවන්. දරුවන් හදන ප්‍රශ්න තියෙන බලන් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමකට ලක් කරනවා. ඊළඟට දරුවන්ගේ අනාගතය කිසිම ගානකට නැති වෙනවා. දැන් හැබැයි මෙතුමිය අර අපිට කතා කරපු දුරකථන ඇමතුමින් අපිට පැහැදිලි වුණේ ඒ හැම දෙයත් එක්කම දරුවන්ව ජීවිතේ ඉදිරියට යවන්න අය ශක්තිමත් නම් අය මඟ පෙන්වනවා නම් ඒක තමයි ලොකුම කාරණේ බවට පත් වෙන්නේ නේද? ඒක තමයි සමාධි දැන් වෙලා තියෙන අපි අපේ කාර්යභාරය අපි තේරුම් අරගන්න ඕනේ. බිරිඳගේ කාර්යභාරය සහ ස්වාමි පුරුෂයාගේ කාර්යභාරය. දැන් මම පළවෙනි වැඩසටහනේදී කිව්වේ මුලින් කතා කරෙත් ඒක. නමුත් දැන් වෙලා තියෙන අපි රස්සාවට ගියාට පස්සේ හරිම ගැටලුකාරී තත්වයක් වෙලා තියෙන. ගෙදර ආවට පස්සේ දැන් ඇත්තටම සහනය කියන කෝනේ. දැන් මම විවෘතව මේක කියනවා ලංකාවේ නිමාඩු වැඩි කියලා කිව්වට මම නම් ඒකට එකඟයි. මොකද දන්නවා සමාධි පැය දෙකක් බස් එකේ වා උදේ ඉන්න ඕනේ සමහරලාට. හවස පැය දෙකක් ඉන්න ගෙදර ගියාට පස්සේ මේ නිදහස කියන කෝනේ දැන් අනිත් රටවල ඒ තත්ත්වෙ නැහැ. ඒ නිසා අපි චෝදනා කරාට මේ නිදහස කියන එක දෙයනේ ඇත්තට ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි බස්වල අපි දැකලා තියෙන කාන්තාව විතර නෙමෙයි ස්වාමි මේ පිරිමි කට්ටියත් නිදාගෙන යනවා. මේ රෙස්ට් එක කියන එක ඒ ඕන වෙනවා. දැන් ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ? කාන්තාවට උයන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක හරි අමාරු දෙයක්. ඉතින් චූටි තැනකදී පොඩි විවේකයක් හෝ අවශ්‍යයි. අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න ඔතනදී තමයි සංසන්දනයට යනවා. ඔන්න ඔතන තමයි අපි වැදගත්ම කාරණේ දැන් කතා කරන්න ඕනේ. අපි සංසන්දනය කරනවා. හැබැයි මතක තියාගන්න බොහොම ආදරෙන් මම කියන්නේ කවුරුත් එකයි. පිරිමියා සහ ගැහණිය කියන එක දැන් අවුරුදු 10 ගානක ඉඳලා ආපු ක්‍රමේ තමයි මේ තියෙන්නේ. හරි. අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. මහත්මයෙක් එකතු වෙන්නේ ජයන්ත මහත්මයා. අයුබෝවන් සුබ දැසනක්. ඔව්. මම කලින් ජයන්ත කතා කරන්නේ. ඔව් කියන්න. මම මේ විතරම ගමන්නේ අපේ කතා කරන්නේ මහත්මයා දෙයක් සම්බන්ධ හරියටම හරි මම තේරෙන්නේ පොල් ජීවිත ලක්ෂණ මම ඇත්තටම ඒ දරුවන්ට මේ ආදර්ශමත් දෙයකට මේ මගේ ඉන්නේ බෝලෙ ඉන්නේ මම ඒ දේවල් ආදර්ශමත් දෙයක් මම අපි කරන ඉතින් ලක්ෂණ තමයි ජීවිතේ මම කරලා කිසිම ප්‍රශ්නයක් පොඩි නැහැ. දරුවන්ට ආදර්ශමත් දෙයක් කරලා නමුත් මගේ දෙන්න මේ දාන ඕටෝමැටික් නෙමෙයි. ඉතින් අද මම දරුවන්ට දාලා ඒක කොහොමද කරන්නේ? ඉතින් මම මේකෙන් මම කතා කරන්නේ ඉතින් මේ මාත්‍යා මේ කිව්ව කතා නුඹේ ඉතින් මේක මතක කරගන්න මම අසල තුනා හොඳයි. දැන් ඔබතුමා පැහැදිලිව කිව්වා නේද ජීවිතේ අපිට කොතරම් දේවල් ශක්තිමත්ව ගෙනියන්න පුළුවන් කමක් ලැබෙනවද ස්වාම පුරුෂයා බිරිඳ කියන සංකල්පයත් එක්ක ඔබතුමාට යම් දෙයක් කියන්න පුළුවන්. ඔය එක තමයි රංජිත් මහත්මයා නේද? ප්‍රියන්ත මහත්මයා. ජයන්ත මහත්මයා මේ ගොඩක් පිං ඇත්තටම අපිට කතා කරපු එකට. මොකද අපිට ඕනේ ওই தත්ත්වයට ඇති කරගන්න. මොකද මේ පෞල් සංස්ථාව තුළ අපිට මේ පරමාදර්ශී චරිත ටික තමයි ගොඩනගන්න ඕනේ. ඉතින් මේ මගේ මම වගේම ඔය වගේ පුරුෂ පාර්ශවයක් තියෙනවා අනිවාර්යයෙන්ම. දැන් මමනේ කතා කරන්නේ සමාධිය. එතකොට මම නියෝජනය කරන්නේ පිරිමියා කියන එක්කෙනා. ඉතින් මම උත්සාහ කරනවා දැන් ගොඩක් වෙලාවට මේ දැන් මම මෙතනදී මම කියන්නේ මගේ බිරිඳ සහ දරුවෝ තුන්දෙනා මේක බලනවානේ. එතකොට මම කොච්චරක් මේ වගකීමට සහ වගවීමට බැඳී සිටිනවද? මට බොරු කියන්න බෑ මෙතන ඇවිල්ලා. එතුමාට ලොකු වගකීමක් තියෙනවා. ඒක තමයි මම කියන දේ එතුමාට ඒක දැනෙන්නේ ඇත්තටම අපි ඒක අවංකව අපි ඒක කරන්න ඕන. දැන් අර මට ඉස්සෙල්ලා ආපු අපේ හස්තරේඛා මහත්මයාත් කිව්වේ දැන් කතා කරනකොට වෛරය, ක්‍රෝධය, මානය කියන එක පේනවද? ඒක රඟපාන්න අමාරුයි. සමහරට රඟපාන්න පුළුවන්. ඒ නිසා හරිම වැදගත්ම කාරණේ තමයි ස්වභාව ධර්මය. දැන් බුදුහාමුදුරුවෝ කියපු කතාවක් තියෙනවානේ. අවිවාහකයා ජීවිතයෙන් භාගයක් අහලා තියෙනවද? ජීවිතයෙන් අර්ධයක් කියලා තියෙන්නේ. මේ ලෝකෙට එනකොට සමහරු දැන් හිතනවා මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බඳින්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට මේක හරි සුන්දරයිනේ.
දෙන්නෙක් එකතු වෙලා මේ යන ගමන මගේ අවුරුදු 24 වෙනි අවුරුද්ද සමාදියන්නේ. ඒක හරි සුන්දරයි. චුටි චුටි ගැටුම් එනවා. ඒකම නැතුව වැඩක් නැහැ නේද? එක එක තත්ත්වයන් එන්න ඕනේ. ඉතින් මේ දැන් ජයන්ත මහත්තයා කියපු විදිහට එහෙම ගැටුම් තිබිලා නැහැ. මගේ ජීවිතේ චුටි චුටි දේවල් වෙලා තියෙනවා. එතකොට ඒවා හදාගෙන වර්ණවත්ව අරගෙන තමයි යන්නේ. හැබැයි මේක දෙයක් මට වෙනවා හැම වෙලාවෙම මට හිතෙනවා බැරි වෙලාවක් දැන් බිරිඳ තමයි අපි ගෙදර ඔක්කොම කාර්යයන් කරන්නේ. චුටි චුටි දේවල් ටිකක් මම අර පොල් ගානවා වගේ පොඩි පොඩි දේවල් කරන වැරෙන්න එහෙම ලොකු කාර්යයක් කෙරෙන්නේ නැහැ. හරි. එතකොට මට හිතෙනවා සමහර වෙලාවට දැන් බිරිඳ නැති වුණොත් හැම වෙලාවෙම මම හිතන දෙයක් තමයි දැන් මේක මම කොහොමද දන්නේ? එතුමා මං හිතන්නේ අන්තිමට අඬන තත්ත්වයට ආවා. අන්න එතන තමයි අපි කල්පනා කරන්න ඕනේ. කෙනෙක්ව නැති කරගන්න එක ලේසි. කෙනෙක්ව නැති කරගන්න එක ලේසි. ඒ වුණාට ඒ හිඩස කොහොමද ඔබ පුරවන්නේ? ඒ නිසා මම හිතන්නේ ඉන්න කාලේ ගත කරන කාලය බොහොම ආදරයෙන් සමගියෙන් භක්තියෙන් අපිට ඉන්න පුළුවන් වුණොත් පළවෙනි කාරණේ ඔබ ණය නැහැ. ඔබ ණය නැහැ. ඒතර ඔබට පැවරලා තිබුණ කාර්යයක් තිබුණා දරුවෝ හදන්න කියන එක. ඒ පළවෙනි කාර්යයේදී ඔබ සාර්ථකයි දරුවෝ ටික ලස්සනට හැදුවා කියලා කියනවා. ඉතින් සමාධිය අපි එතනට තමයි යන්න ඕනේ. පරමාදර්ශී අම්මා තාත්තා අද ඇත්තට මාතෘකාව වෙන්නෙත් ඇවිල්ලා සිද්ධාර්ථ සහ යශෝදරා කියන කතාව තුල අපි ගෙනියන්න ඕනේ. දැන් වෙලාවෙ තියෙන්නේ ගොඩක් වෙලාවට අපි ඒ දරුවන්ට කතාව කියලා දෙන්නෙත් නෑ. ඒ කතාවේ තියෙන ලොකු දේවල් ටිකක් තියෙනවා දරුවන්ට ඉගෙන ගන්න. අද අපේ දරුවෝ බාහිරව දකින චරිතය දෙකට වඩා ලොකු අභ්‍යන්තරයේ ගැඹුරින් අපිට කතා චරිතයක් තියෙනවා. හැබැයි මෙතනදී තියෙනවා දැන් මේගොල්ලෝ පෙරුම් පුරාගෙනනේ ඇවිල්ලා තියෙන. දැන් මම දන්නවා මම පෙරුම් පුරපු නිසා මගේ බිරිඳ මාව පෙරුම් පුරපු නිසා තමයි අපි දෙන්න ලැබෙන්නේ. නැතුව එහෙම එක පාට කොහින් හරි පැරෂුට් එකකින් අපිට එන්නේ නැහැ. අපේ දරුවෝත් ඒ විදිහට තමයි. දැන් මට හොඳම උදාහරණයක් තිබුණා මේ දරුවෝ මගේ 17යි දැන් 16යි ඊට පස්සේ වෙලාව බලන්න ගිය වෙලාවේදී මට එක් මහත්මයෙක් කිව්වා මේ ඔබතුමාට තව දරුවෙක් ලැබෙනවා නෙමෙයි මට ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා. මම කොහොනේ නෑ ගෙදර ඉන්න දෙන්නයි කියලා. ඉතින් මගේ නෝනත් මගේ දිහා බැලුවා දැන් මේ 3 දෙනෙක් කොහෙද ඉන්නේ කියලා බලන්න. ඔන්න කොහොම හරි දරුවෝ ආවා. මං කියන්නේ ඒක තමයි ලැබීම. ඒක අපි උරුම කරගෙන ඇවිල්ලා තියෙන එක අපි බොහොම ආදරෙන් අරගන්න ඕනේ. ඒක මං හිතන්නේ බාධකයක් කරගන්න ඕනේ කියලා ඉවරලා. එහෙම කරනකොට හැම වෙලාවෙම මම හිතනවා මගේ අම්මා මගේ තාත්තා කොයි විදියටද අපි හැදුවේ කියන හැඟීම අපි අරගත්තොත් එතකොට මගේ අම්මා තාත්තා අද නැහැ. එතකොට ඒගොල්ලෝ ගැන ලොකු හැඟීමක් අපිට එනවා. ඒ හැඟීමෙන් තමයි අපි දරුවෝ හදන්න වෙන්නේ. හරි. අපිට ලැබෙන කාලය අවසන් වෙනවා. නමුත් අපි පොදුවේ උපදෙසක් ලබා දෙමු. ගෙදර ඉඳන් බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක් සමහර විට අම්මා තාත්තා වෙන්න පුළුවන්, ස්වාමිපුරුෂයා බිරිඳ වෙන්න පුළුවන්. මේ හැමෝටම අපි උපදෙසක් ලබා දීලා අපි අවසන් කරමු. හොඳයි. රයිට් සමාධිය දෙන හැම වෙලාවෙම මම කියනවා අර පරමාදර්ශී චරිතය පිරිමි ළමයාගේ ගෑනු ළමයාගේ කොන්ද කඩන්න එපා. ඒ නිසා අම්මා තාත්තා දිහා බලාගෙන තමයි දරුවෝ හදන්නේ. මේක ක්‍රොස් කනෙක්ෂන් එකක් තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම දුව බලනවා තාත්තා දිහා, අම්මා බලනවා. ආදරේ අනිත් පැත්තට තියෙන්නේ. එතකොට අම්මා දිහා බලනවා පුතා. ඉතින් ඒ නිසා බොහොම ආදරෙන් අද 3 වෙනි දවසේ අපි වැඩසටහන ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ ඔබට පැවරුණු වගකීම ඔබ හරියට ඉෂ්ට කරන්න. ඔබ ණය නැති අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදියට මේ ලෝකෙන් යන්න. ඒක තමයි මම බොහොම ආදරයෙන් ඉල්ලා සිටින්නේ. ඔබටත් පුළුවන් මේ උපදෙස් ඔබේ ජීවිතයට ලබා ගන්න පෞද්ගලිකව මෙතුමාමන ගහිලා අපි අද අවසේ කතා කරපු දේවල් විතරක් නෙමෙයි ඔබේ ජීවිතය යහපත් කරගන්න ඔවැසි ඒ උපදෙස් ලබා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. මේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් 077යි 441යි 66යි 55 077යි 441යි 66යි 55 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. බෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග එකතුණු මානව සම්පත් කල්පනාකරන උපදේශකතුමන් අමින්ත සුගද්ද සිල්වා මහත්මයාට බොහොම ස්තුතියි මේ වැදගත් විදිහට අපිට මේ උපදෙස් ලබා දෙන එකතුණාට බොහොම ස්තුතියි අයබෝන් සුබ දවසක් අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි කතා බහ කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ බූස්ටර් එන්නත පිළිබඳව. ඒ විතරක් නෙමෙයි මේක දරුවන්ට කොහොමද බලපෑවෙන්නේ, විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට මේ එන්නත්කරණයේදී කොහොමද ඇතිවන ගැටලු සහ එන්නත්කරණයේ කොයිමද වැඩපිළිවෙල මේ කාල සීමාවේදී පැවැත්වෙන්නේ කියන කාරණා ගැන අපි මතක් කරන විශේෂයෙන්ම ඔමික්‍රෝන් තත්ත්වය පිළිබඳවත් අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්න. ඔය වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපතිතුමන්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා වෛද්‍යතුමන් රැඳිලා ඉන්න. අපි විරාමයෙන් අනතුරුව තමයි මේ ගැන කතා බහ කරන්න එකතු වෙන්නේ නිරෝගී සුව විශේෂාංකයෙන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.